right. පුතේ නිෂ්පාදන පිරිවැය රිවිෂන් එක පටන් ගන්න යන්න. මෙන්න මේ දරුවෝ හොඳ අවධානයෙන් මේක අහගන්න. මොකද්ද මේ පිරිවැය කියන්නේ? ආර්ථික විද්‍යාවේ තියෙන අමාරුම පාඩම් ඒකකයක්. අමාරුම පාඩම් ඒකකයක්. මේ රිවිෂන් එක. ඒකේ රිවිෂන් එක. දැන් ලොග් වෙලා ඉන්නවනම් පුතේ ඉගෙනුවට පස්සෙම මේක කියවපු නැති දරුවෙක්. පාඩම් කරපු නැති දරුවෙක්. ඒ දරුවා ලොග් අවුට් වෙයි. ඒ දරුවා මේ වීඩියෝ එක බලන්න එපා, තේරුමක් නැහැ. පිරිවැය තියරිය බලපු දරුවෝ විතරක්, මෑතකදී පාඩම් කරපු දරුවෝ විතරක් රැඳිලා ඉන්නේ. මොකද කිව්වේ පුතේ? පිරිවැය රිවිෂන් කරන්න පුළුවන් තියරි දන්න දරුවන්ට විතරයි. දැන් ලොග් වෙලා ඉන්නවනම් කවුරු හරි දරුවෙක් තියරි පාඩම් කරේ නැති, මාස ගානකින් තියරි පොත ඇල්ලුවත් නැති පිරිවැය, එයා ලොග් අවුට් වෙයි. මේ වීඩියෝ එක බලනවා නම් පිරිවැය පාඩම තියරි පාඩම් කරපු නැති දරුවෙක්, තියරි බලපු නැති දරුවෙක්, එයා වීඩියෝ එක පැත්තකට දාලා නිකන් ඉන්න. තියරි පාඩම් කරපු අයට විතරයි මේක තේරෙන්නේ. හරිද? ඒක අපි මුලින්ම කියමු. ඔබට යම් තැනකදී මේවා තේරෙන්නේ නැත්නම් අතහැරලා දාන්න මේක ගිහින් තියරි බලා ගන්න. තියරි නැති ළමයින්ට රිවිෂන් කරන්න බෑ. රිවිෂන් කරාට තේරෙන්නේ. තියරි පාඩම් කරලා තිබීම අත්‍යවශ්‍ය හා අනිවාර්යයි. right. හරිද? right. අපි යමු. පළවෙනි ප්‍රශ්නය අහන්න. පිටු අංක 2 පළවෙනි ප්‍රශ්නය. ස්ථාවර යෙදවුම් හා විචල්්‍ය යෙදවුම් අතර ඇති වෙනස දක්වන්න. එක් වර්ගය සඳහා උදාහරණ දෙක බැගින් දෙන්න. නිෂ්පාදන පිරිවැය පාඩමේ පළවෙනි අහනවා. ස්ථාවර යෙදවුම් හා විචල්්‍ය යෙදවුම් යන කුමක්ද? එක් කොටස සඳහා උදාහරණය බැගින් දෙන්න. පුතේ අපි කොහොමද නිෂ්පාදන කර්මාන්ත ශාලාවක නිපදවන ඒකක සංඛ්‍යාවත් සමග නිෂ්පාදන කර්මාන්ත ශාලාවක නිපදවන ඒකක සංඛ්‍යාවත් සමග වෙනස් නොකරන යෙදවුම්. අපි කියනවා පුතේ නමක් මොන යෙදවුම් කියලාද කියන්නේ? ස්ථාවර යෙදවුම්. ස්ථාවර යෙදවුම් නැත්නම් ස්ථාවර සාධක. මොකද ස්ථාවර සාධකය කිව්වේ පුතේ? නිෂ්පාදන ආයතනයක නිපදවන ඒකක සංඛ්‍යාවත් එක්ක වෙනස් නොකරන යෙදවුම්. හරි? මොනවද පුතේ? මෙන්න මේ ගොඩනැගිල්ල. යන්ත්‍ර ටික. ඉඩම. ගොඩනැගිල්ල, යන්ත්‍ර ටික, ඉඩම. මෙන්න මේවා පුතේ නිපදවන ඒකක සංඛ්‍යාවත් එක්ක වෙනස් කරන්නේ නැහැ. හරි? අන්න ඒවට කියනවා පුතේ නමක් ස්ථාවර යෙදවුම්. මොකක්ද පුතේ ස්ථාවර යෙදවුම් කියන්නේ? නිෂ්පාදන ආයතනයක නිපදවන ඒකක සංඛ්‍යාවත් සමග වෙනස් නොකරන යෙදවුම් ස්ථාවර යෙදවුම්. කොහොමද කියන්නේ? නිෂ්පාදන ආයතනයක නිපදවන ඒකක සංඛ්‍යාවත් සමග වෙනස් නොකරන යෙදවුම් ස්ථාවර යෙදවුම්. මොනවද පුතේ? ගොඩනැගිලි, යන්ත්‍ර, ඉඩම ස්ථාවර යෙදවුම්. තොර නිෂ්පාදන ආයතනයේ කොච්චර නිෂ්පාදනය කළත් කෙටි කාලයේදී
මේ ස්ථාවර යෙදවුම් වෙනස් කරන්න. අපි බේකරියක් කියලා. ඔන්න බේකරියේ මෙන්න ගොඩනැගිල්ල, මෙන්න පාන් අච්චු 50, මෙන්න භූමිය පර්චස් 10. දැන් පුතේ මේකේ කොච්චර පාන් හැදුවත් කෙටි කාලේ මේ ගොඩනැගිල්ල වෙනස් කරන්නේ. භූමිය ටික වෙනස් කරන්නේ. යන්නේ යන්ත්‍ර 50 නැත්නම් පාන් අච්චු 50 වෙනස් කරන්නේ. අන්න නිෂ්පාදන ආයතනයක හරි නිපදවන ඒකක සංඛ්‍යාවත් සමග නිෂ්පාදන ආයතනයක නිපදවන ඒකක සංඛ්‍යාවත් සමග වෙනස් නොකරන යෙදවුම් ස්ථාවර යෙදවුම්. කොහොමද කියන්නේ පුතේ? නිෂ්පාදන ආයතනයක කෙටි කාලයේදී නිපදවන ඒකක සංඛ්‍යාවත් සමග වෙනස් නොකරන යෙදවුම් ස්ථාවර යෙදවුම්. ඊට පස්සේ මොනවද විචල් යෙදවුම් කියන්නේ? මෙන්න පුතේ. නිපදවන ඒකක සංඛ්‍යාවත් එක්ක වැඩි කරන්න වෙන, වෙනස් කරන්න වෙන ශ්‍රමය, ඉන්ධන, විදුලිය, ජලය, අමුද්‍රව්‍ය වගේ යෙදවුම් වලට කියනවා පුතේ නමක්. මොකද කියන්නේ? විචල්්‍ය යෙදවුම්. එහෙනම් කොහොමද කියන්නේ පුතේ? නිෂ්පාදන ආයතනයක නිපදවන ඒකක සංඛ්‍යාවත් සමග වෙනස් නොකරන යෙදවුම් ස්ථාවර යෙදවුම්. නිපදවන ඒකක සංඛ්‍යාවත් සමග වෙනස් කරන යෙදවුම් විචල්්‍ය යෙදවුම්. දැන් මේ බේකරි කාර්යයා හදන පාන් ගෙඩි ගානත් එක්ක ගොඩනැගිල්ල යන්ත්‍ර පර්චස් 10 වෙනස් කරේ ස්ථාවරය. අමුද්‍රව්‍ය ශ්‍රමය, ඉන්ධන, විදුලිය, ජලය වෙනස් කර විචල්්‍ය. අන්න පුතේ ස්ථාවර යෙදවුම් සහ විචල්්‍ය යෙදවුම් කියන්නේ ඔන්න ඕක. නිපදවන ඒකක සංඛ්‍යාවත් සමග වෙනස් කරන යෙදවුම් විචල්්‍ය යෙදවුම්. වෙනස් නොකරන යෙදවුම් ස්ථාවර යෙදවුම්, වෙනස් කරන යෙදවුම් විචල්්‍ය යෙදවුම්. රයිට්, ලස්සට ලියමු පුතේ. පුතාට තාලංකාරක නිබන්ධනය සකස් කරලා තියෙනවා. මම නැවත කියනවා පුතේ, පිරිවැය තියරි පාඩම් කරපු දැටි දරුවෙක් ඉන්නවා නම් ලොග් අවුට් වෙන්න කරුණාකර. ඔයයිට නෙවෙයි මේක තියෙන්නේ. තියරි පාඩම් කරපු දරුවන්ටයි මම මේ රිවිෂන් පන්තිය හදලා තියෙන්නේ. ඒත් ඔයා වගේ කම්මැලි, කුහීන එක විෂයක් කර ඉන්න දරුවන්ට නෙවෙයි. විෂයන් තුනම සමානව බර තියලා මේ තියරි පාඩම් නැවත නැවත බරන දරුවටයි මේ ඉකෝන් පන්තියේ තියෙන්නේ. රයිට්. ස්ථාවර යෙදවුම්. දැන් නිෂ්පාදන ක්‍රියාවලියට ස්ථාවර යෙදවුම්, නිෂ්පාදන ක්‍රියාවලියට යොදාගෙන ඇති නිෂ්පාදන ක්‍රියාවලියට යොදාගෙන ඇති රතු පැනතර ගන්න නිෂ්පාදන ප්‍රමාණය සමග වෙනස් කළ නොහැකි. නිෂ්පාදන ක්‍රියාවලියට යොදාගෙන ඇති නිෂ්පාදන ප්‍රමාණය සමග වෙනස් කළ නොහැකි. නිෂ්පාදන ප්‍රමාණය සමග වෙනස් කළ නොහැකි. සම්පත් ස්ථාවර යෙදවුම් වේ. නිෂ්පාදන ප්‍රමාණය සමග වෙනස් කළ නොහැකි සම්පත් ස්ථාවර යෙදවුම් වේ. ආයෙ බලන්න පුතේ. නිෂ්පාදන ක්‍රියාවලියට යොදාගෙන ඇති නිෂ්පාදන ප්‍රමාණය සමග වෙනස් කළ නොහැකි සම්පත් ස්ථාවර යෙදවුම් වේ.
රතු පෑන ගන්න පුතේ. රතු පෑන ගන්න. ස්ථාවර යෙදුම්. ස්ථාවර යෙදුම් කෙටි කාලයේදී පමණක්. ස්ථාවර යෙදුම් කෙටි කාලයේදී පමණක් දැකිය හැකි වේ. ස්ථාවර යෙදුම් කෙටි කාලයේදී පමණක් දැකිය හැකි වේ. ස්ථාවර යෙදුම් කෙටි කාලයේදී පමණක් දැකිය හැකි වේ. right. විචල් යෙදුම් ලියන්න දෙතන. නිෂ්පාදන ක්‍රියාවලියට යොදාගෙන ඇති. නිෂ්පාදන ක්‍රියාවලියට යොදාගෙන ඇති. නිෂ්පාදන ක්‍රියාවලියට යොදාගෙන ඇති. නිෂ්පාදන ප්‍රමාණය සමග. නිෂ්පාදන ප්‍රමාණය සමග නිෂ්පාදන ප්‍රමාණය සමග වෙනස් කළ හැකි සම්පත්තිය. නිෂ්පාදන ප්‍රමාණය සමග වෙනස් කළ හැකි සම්පත්තිය. නිෂ්පාදන ප්‍රමාණය සමග වෙනස් කළ හැකි සම්පත්තිය. වෙනස් කළ හැකි සම්පත්තිය. රතු පෑන අතර ගන්න. රතු පෑන අතර ගන්න. මේවා කෙටි කාලය තුලදී මෙන්ම මේවා කෙටි කාලය තුලදී මෙන්ම මේවා කෙටි කාලය තුලදී මෙන්ම දිගු කාලය තුලදීද කෙටි කාලය තුලදී මෙන්ම දිගු කාලය තුලදීද දැකිය හැකි වේ. කෙටි කාලය තුල මෙන්ම දිගු කාලය තුලදීද දැකිය හැකි වේ. right. හොඳයි. ඔන්න කතා කරමු. දැකිය හැකි වේ. හොඳයි. කෙටි කාලය තුල මෙන් දිගු කාලය දැකිය හැකි වේ. දැන් පුතේ උදාහරණයක් ලියන්න. ස්ථාවර යෙදුම් කියලා ලියලා මේ තුන ලියන්න. විචල් යෙදුම් කියලා මේ ටිකක් ලියන්න. යටින් උදාහරණ ලියන්න. ස්ථාවර යෙදුම් කියලා මේ තුන ලියන්න. විචල් යෙදුම් කියලා මේ ටික ලියන්න. දැන් ඊයේ දවසේ වෙද්දී අපිට තවත් මාස එකහමාරකින් විභාගයේ කල්යෑමක් සිදු වුණා. මම ඇත්තටම සතුටු වුණා. මට තියරි කවර් කිරීමේ කිසිම ගැටලුවක් නැහැ. විදේශ වෙන්දාම පළවෙනි වෙනිදට ඉවරයි. දැන් බ්‍රහස්පතින්දා දවසේ ෆුල් ඩේ රිවිෂන් මේ තියරි ඉවර කරනවා. අපිට රිවිෂන් එකටයි කාලය මදි වෙලා තිබුණේ. රිවිෂන් එකට ඔන්න මාස එකහමාරක් ලැබුණා. සියලු පාඩම් රිවිෂන් කරන්න පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. හරිද? සියලු පාඩම් රිවිෂන් කරන්න පුළුවන්. සියලු පාඩම් කොටපතේ රාජ්‍ය ආර්ථිකේ විදේශ වෙළඳාම් වගේ ඒවායි රිවිෂන් එක බොහොම කෙටි. ප්‍රශ්න ටිකක් සාකච්ඡා කරන්න. හේතුව පාස් පේපර් එක කරන්න. පොඩක් තේරුම් ගන්න. රිවිෂන් කියලා මහා ගොඩක් කරන්නේ නැහැ. රාජ්‍ය ආර්ථිකේ විදේශ වෙළඳාමේ රිවිෂන් කියලා මහා ගොඩක් කරන්නේ නැහැ. ප්‍රශ්න සාකච්ඡා කිරීමක් සිදු කරන්න. හේතුව පුතේ ඒවා තියරිය 100% කරලා තියෙන්නේ. හරිද? පාස් පේපර් එක. මුදල් බැංකු ජාතික ගිණුම් ඒවා රිවිෂන් කරනවා. හොඳ රිවිෂන් එකක් කරනවා. හරිද? right. පුතට ප්‍රශ්න තියෙනම් අහන්න ඕනේ. මේ ළමයි මේ පන්තියේ දරුවෝ ඉතාලම මේ දුර්වලයි. ප්‍රශ්නේ මහන්නේ නැහැ, කතාවක් බහන්නේ නැහැ. ඔය වැටිච්ච තැන වැටිලා ඉන්නවා. එහෙම දරුවෝ ටිකක් ඉන්නේ. හරි නිද්‍රාශීලී. ප්‍රශ්නයක්වත් අහන්නේ නැහැ. නිකන් ඔය ඉන්න නිද්‍රාශීලී.
right. ඔන්න එහෙනම් පුතේ පටන් ගත්තා. හරිද? right. අපි යන් ඊළඟ ප්‍රශ්නෙට. නිෂ්පාදන ක්‍රියාවලියේ කෙටි කාලය හා දිගු කාලය අතර වෙනස දක්වන්න. නිෂ්පාදන ක්‍රියාවලියේ කෙටි කාලය හා දිගු කාලය අතර වෙනස දක්වන්න. පුතේ අපි කොහොමද කෙටි කාලය දිගු කාලය කියලා බෙදන්නේ? අවුරුද්දකට වැඩි අවුරුද්දකට අඩු කියන පදනමකින් නෙවෙයි. දින සති මාස ලිත් වර්ෂ පදනමකින් නෙවෙයි. අපි බෙදන්නේ පුතේ මේක කෙටි කාලය දිගු කාලය කියලා මේ යෙදවුම් වෙනස් කිරීමට ගතවන කාලය මතයි. යෙදවුම් වෙනස් කිරීමට ගතවන කාලය මතයි. මෙන්න මෙහෙම කියනවා පුතේ. මෙන්න නිෂ්පාදකයෙක් ඉන්නවා. එයා ස්ථාවර යෙදවුම් ටික ස්ථාවරව තියාගෙන විචල් යෙදවුම් පමණ වෙනස් කරමින් නිෂ්පාදනයේද කොහොමද ඉන්නේ? ස්ථාවර යෙදවුම් ටික ස්ථාවරව තියාගෙන විචල් යෙදවුම් පමණ වෙනස් කරමින් නිෂ්පාදනයේ යෙදෙන. මේ බලන්න. මේ නිෂ්පාදකයා පුතේ ගොඩනැගිල්ලයි හරිද? ගොඩනැගිල්ලයි යන්ත්‍ර 50යි. භූමිය පරිචස් 10යි. ඔය ස්ථාවර සාධක තුන ස්ථාවරව තියාගෙන මේකට යොදවන අමුද්‍රව්‍ය ශ්‍රමය ඉන්ධන විදුලිය ඔය වගේ විචල් යෙදවුම් විතරක් වැඩි කරමින් නිෂ්පාදනයේදී ඔන්න ඔය ස්ථාවර යෙදවුම් ස්ථාවරව තියාගෙන විචල් යෙදවුම් පමණක් වැඩි කරමින් නිෂ්පාදනයේ යෙදෙන කාලයට කියනවා පුතේ කෙටි කාලය. short runs. මොකද කියන්නේ? කෙටි කාලය. එහෙනම් කෙටි කාලය කියන්නේ මොකද්ද පුතේ? නිෂ්පාදන ආයතනයක ස්ථාවර යෙදවුම් ස්ථාවරව තියාගෙන විචල් යෙදවුම් පමණක් වෙනස් කරමින් නිෂ්පාදනයේ යෙදෙන කාලයට කියනවා short returns කෙටි කාලය. එහෙනම් කෙටි කාලයේ පුතේ සාධක වර්ග දෙකක් තියෙනවා. මොකක්ද සාධක වර්ග දෙක? මේ මොනවද? ස්ථාවර සාධක. මේ මොනවද? විචල්්‍ය සාධක. ස්ථාවර යෙදවුම් විචල්්‍ය යෙදවුම්. යෙදවුම් වර්ග දෙකක් තියෙනවා. ස්ථාවර යෙදවුම් නැත්නම් සාධක විචල්්‍ය යෙදවුම් සාධක. එහෙනම් අපි කියනවා පුතේ ස්ථාවර යෙදවුම් සහ විචල්්‍ය යෙදවුම්. පුතේ එහෙනම් අපි නිර්වචනයක් කියමු මොකක්ද? නිෂ්පාදන ආයතනයක ස්ථාවර යෙදවුම් ස්ථාවරව තියාගෙන විචල්්‍ය යෙදවුම් විතරක් වෙනස් කරමින් වෙනස් කරමින් නිෂ්පාදනයේ යෙදෙන කාලයට කියනවා පුතේ නමක් මොකද්ද කියන්නේ? කෙටි කාලය. එහෙනම් පුතේ කෙටි කාලය කියන්නේ මොකක්ද? නිෂ්පාදන ආයතනයක ස්ථාවර යෙදවුම් ස්ථාවරව තියාගෙන විචල්්‍ය යෙදවුම් පමණක් වෙනස් කරමින් කටයුතු කරන කාලය. යන්ත්‍ර භූමිය ටික ස්ථාවරයි අමුද්‍රව්‍ය ශ්‍රමය විතරයි වැඩි කරන්නේ. පුතේ දිගු කාලය කියන්නේ මෙන්න මේකයි. මෙන්න මේ කෙටි කාලය තුල තියාගත්ත සියලු ස්ථාවර යෙදවුම් I mean
සියලු ස්ථාවරයේදෝ වැඩි කරනවත් එක්කම පුතේ ආයතනයට උදා වෙනවා දිගු කාලය. කෙටි කාලේ තියාගත්ත යෙදවුම මොනවද පුතේ? ස්ථාවරයේදෝ ගොඩනැගිල්ල යන්ත්‍ර භූමි. අන්නර ස්ථාවරව තියාගත්ත සියලු යෙදවුම් පුතේ වැඩි කරනවා. මේ බලන්න. ගොඩනැගිලි ඉදි කරා භූමිය පරිජස් 10යි 5යි භූමිය පරිජස් 10යි වැඩි කළා. යන්ත්‍ර 50යි 60යි 80යි වැඩි කළා. ඒ වගේම මේවට අවශ්‍ය පුතේ අමුද්‍රව්‍ය, ශ්‍රමය, ඉන්ධන, විදුලිය ඕවත් වැඩි කරනවා. දැන් මගේ පුතේ බලන්න හොඳට දිගු කාලයේදී ස්ථාවරයේ කියලා කිසිම යෙදවුමක් නැහැ. දිගු කාලයේදී ස්ථාවරයේ කියලා කිසිම යෙදවුමක් නැහැ. මේ තියෙන සියලු යෙදවුම් මගේ දරුවෝ මොන යෙදවුම්ද? විචල්්‍ය යෙදවුම්. එහෙනම් පුතේ මෙන්න මෙහෙම කියන්න. අන්නර කෙටි කාලය තුල ස්ථාවරව තියාගත්ත යෙදවුම් වැඩි කරනවත් එක්කම උදා වෙන ආයතනයට මොන කාලයේද? දිගු කාලය. උදා වෙන ආයතනයට දිගු කාලය. දිගු කාලෙදී පුතේ ස්ථාවරය සාධක වැඩි කළා. ගොඩනැගිලි වැඩි කළා, යන්ත්‍ර වැඩි කළා, භූමිය වැඩි කරලා නිෂ්පාදන කටයුතු කරනවා. දිගු කාලේ ස්ථාවරයේ කියලා කිසිම යෙදවුමක් නැහැ මගේ පුතේ. තියෙන සියලු යෙදවුම් විචල්්‍ය. හරිද? ඒ වගේම පුතේ ආයතනයේ මේ පරිමාණය වැඩි වෙන නිසා ආයතනය දිගු කාලෙදී මහා පරිමාණ තත්වයට පත් වෙනවා. මහා පරිමාණ, large scale. This is a short term is small scale. Long return is large scale. හරිද? right. අන්න කියනවා පුතේ මොන කාලයද? දිගු කාලය. එහෙනම් අපි කාල දෙක නිර්වචනය කරමු. ස්ථාවරයේදෝ ස්ථාවරව තබාගෙන විචල්්‍යයේදෝ පමණක් වැඩි කරන කාලය කෙටි කාලයයි. සියලු යෙදවුම් වෙනස් කරමින් කටයුතු කරන කාලය දිගු කාලයයි. දිගු කාලයේදී ස්ථාවරයයි සාධකයක් නැහැ. සියලු යෙදවුම් වැඩි කරන යෙදවුම් වෙනස් කරන යෙදවුම් විචල්්‍ය යෙදවුම්. right අපි යමු. නිෂ්පාදන ක්‍රියාවලියේ කෙටි කාලය හා දිගු කාලය අතර වෙනස දක්වන්න. හරි ලියන්න ඉතින්. කෙටි කාලය ළඟ ලියන්න. ඉරි කැලලක් තියෙන කරලා ලියන්න. නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා යොදා ගැනෙන ඇතැම් යෙදවුම්. 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 වෙනස් කළ නොහැකි කාල පරිච්ඡේදයයි. නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා යොදා ගැනෙන ඇතැම් යෙදවුම් වෙනස් කළ නොහැකි කාල පරිච්ඡේදයයි. නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා යොදා ගැනෙන ඇතැම් යෙදවුම් වෙනස් කළ නොහැකි කාල පරිච්ඡේදයයි. අපේ බිරිසා කියලා ඉන්න බෑ. නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා යොදා ගැනෙන ඇතැම් යෙදවුම් වෙනස් කළ නොහැකි කාල පරිච්ඡේදය කෙටි කාලයයි.
විකල්ප පිළිතුරක් තියෙනවා. මොකක්ද පුතේ විකල්ප පිළිතුර? නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා යොදාගෙන ඇතැම් යෙදවුම් වෙනස් කළ නොහැකි කාල පරිච්ඡේදයේ කෙටි කාලයයි. විකල්ප උත්තරයක් තියෙනවා කියවන්න. නිෂ්පාදන ආයතනයක් ස්ථාවර යෙදවුම් හා විචල් යෙදවුම් වශයෙන් නිෂ්පාදනයේදී සිටින කාලය. මේ බලන්න. හොඳට බලන්න පුතේ. දෙඟු කාලෙදි තියෙන්නේ මොන යෙදවුමක් විතරයිද? විචල් යෙදවුමක් විතරයි. දෙඟු කාලේ තියෙන මොන යෙදවුමක් විතරයිද මගේ පුතේ? විචල් යෙදවුමක් විතරයි. අන්න කියනවා ස්ථාවර යෙදවුම් විචල් යෙදවුම් කියලා යෙදවුම් වර්ග දෙකක් තියෙන කාලය කෙටි කාලය. ඒත් හරි. එහෙනම් බලන්න පුතේ නිර්වචන දෙකම කියමු. නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා යොදාගෙන ඇතැම් යෙදවුම් වෙනස් කළ නොහැකි කාල පරිච්ඡේදයේ කෙටි කාලයයි. විකල්ප උත්තරේ කියනවා කිසියම් නිෂ්පාදන ක්‍රියාවලියක් නිෂ්පාදන ආයතනයක් ස්ථාවර යෙදවුම් විචල් යෙදවුම් සහිතව නිෂ්පාදනය දෙන කාලය කෙටි කාලයයි. highlight කරන්න පුතේ ස්ථාවර යෙදවුම් විචල් යෙදවුම්. අම්මේ යන් දිගු කාලෙට ස්ථිර මතල යන්නේ දිගු කාලය යනු දිගු කාලය යනු නිෂ්පාදන ආයතනයක දිගු කාලය යනු නිෂ්පාදන ආයතනයක නිෂ්පාදන ක්‍රියාවලියට නිෂ්පාදන ආයතනයක නිෂ්පාදන ක්‍රියාවලියට අදාළ සියලු යෙදවුම් නිෂ්පාදන ක්‍රියාවලියට අදාළ සියලු යෙදවුම් වෙනස් කිරීමට ප්‍රමාණවත් වන කාලයයි. 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 නිෂ්පාදන ආයතනයක නිෂ්පාදන ක්‍රියාවලියට අදාළ සියලු යෙදවුම් වෙනස් කිරීමට ප්‍රමාණවත් වන කාලයයි. යටිලියන් බලන්න. විකල්ප පිළිතුරු බලන්න. නිෂ්පාදන ආයතනයක සියලු යෙදවුම් විචල් යෙදවුම් ලෙස ක්‍රියා කරන කාල පරිච්ඡේදයේ දිගු කාලය වේ. අන්න සියලු යෙදවුම් විචල් යෙදවුම් කියන වචනේ highlight කරා. සියලු යෙදවුම් විචල් යෙදවුම් කියන වචනේ highlight කරා. right. එතනම ලියන්න පුතේ. එතනම ලියන්න. කෙටි කාලය තුල යොදාගත් කෙටි කාලය තුල යොදාගත් සියලුම ස්ථාවර යෙදවුම් කෙටි කාලය තුල යොදාගත් සියලුම ස්ථාවර යෙදවුම් වෙනස් කරනවත් සමගම ආයතනයට දිගු කාලය උදා වේ. වෙනස් කරනවා සමගම ආයතනයට දිගු කාලය උදා වේ. වෙනස් කරනවා සමගම ආයතනයට දිගු කාලය උදා වේ.
සියලු යෙදවුම් වෙනස් කරන්න. මං අහන පුතාගෙන් පොඩි අතුරු කතා මේවා තමයි වැදගත්. ඔන්න නිෂ්පාදකයෙක් ඉන්දියා. එයා කෙටි කාල යෙදවුම් වර්ග දෙකක් පාවිච්චි කරා. sorry යෙදවුම් වර්ග තුනක් පාවිච්චි කළා. මොකද්ද? ගොඩනැගිල්ලයි යන්ත්‍රයයි භූමිය පර්චස් 10යි. එයා පුතේ තමන්ගේ ගොඩනැගිලි කියන යෙදවුම වැඩි කළා. එයා තමන්ගේ ගොඩනැගිලි කියන යෙදවුම වැඩි කළා. එයා තමන්ගේ ගොඩනැගිලි කියන යෙදවුම වැඩි කළා. එයා තමන්ගේ යන්ත්‍ර මේ භූමිය කියන යෙදවුම වැඩි කළා. හැබැයි තවමත් තියෙන්නේ පුතේ එයා ළඟ යන්ත්‍ර 50. කෙටි කාලේ තියාගත්ත එක යෙදවුමක් තවමත් ස්ථාවරයි. මං අහන පුතාගේ මේ ආයතනයට දිගු කාලයේ උදා වෙලාද? උදා වෙලාද? මැසේජ් එකක් වුණ පුතා. හරි නීත්‍රාශීලී දරුවෝ ටික. උදා වෙලාද? නෑ. එහෙනම් මතක තියාගන්න පුතේ දිගු කාලයේ උදා වෙලා නෑ. එහෙනම් දිගු කාලයේ උදා වෙන්නේ මොකක් වුණොත්ද? කෙටි කාලයේ ස්ථාවරව තියාගත්ත සියලු යෙදවුම් වෙනස් කරපු දවසට. මෙයා තවමත් ඉන්නේ මොන කාලෙද? කෙටි කාලේ. ඇයි? එයා පුතේ ස්ථාවරව තියාගත්ත එක යෙදවුමක් තවමත් ස්ථාවරයි. කවදා හරි දවසක මෙයාට දිගු කාලය උදා වෙන්නේ මොන වුණොත්ද පුතේ? සියලු යෙදවුම් වැඩි කරපු දිනයකයි. හරිද පුතේ? රයිට්. හොඳ හුස්මක් ගන්න. හරි. ඔන්න පුතේ අපි කතා කළා. ඊළඟ ප්‍රශ්න පුතේ 2.1 මොකක්ද අහන්නේ 2.1? නිෂ්පාදන ශ්‍රිතයක් යනු කුමක්ද? කෙටි කාලීන දිගු කාලීන නිෂ්පාදන ශ්‍රිත අතර වෙනස දක්වන්න. නිෂ්පාදන ශ්‍රිතයක් යනු කුමක්ද? කෙටි කාලීන හා දිගු කාලීන ශ්‍රිත අතර වෙනස දක්වන්න. මේකයි මයි පුතේ. මොකක්ද? ශ්‍රිත කියන්නේ මේකයි පුතේ. අර විචල්්‍ය දෙකක් අතර තියෙන සම්බන්ධතාව සංකේත වලින් ලිව්වම අපි ඕකට කියනවා ශ්‍රිතය. කොහොමද කියන්නේ? විචල්්‍ය දෙකක් අතර තියෙන සම්බන්ධතාව සංකේත දාලා ලිව්වම අපි ඕකට කියනවා පුතේ නමක් ශ්‍රිතයක්. ශ්‍රිත. එහෙනම් මොනවද පුතේ කියන්නේ? විචල්්‍ය දෙකක් අතර තියෙන සම්බන්ධතාව සංකේත දාලා ලිව්වම අපි ඕකට නමක් කියනවා පුතේ. මොකද්ද කියන්නේ නම? ශ්‍රිතයක්. ශ්‍රිත. ශ්‍රිත. පැහැදිලිද? ශ්‍රිත. පුතේ අපිට ඉල්ලුම් ශ්‍රිතය හම්බුණා, සැපයුම් ශ්‍රිතය හම්බුණා නේද? ඔව්. මේ නිෂ්පාදන කර්මාන්ත ශාලාවක තියෙනවා පුතේ විචල්්‍ය දෙකක්. ඒ තමයි මෙන්න පුතේ. නිමවුම් ප්‍රමාණයයි අනිත් එක පුතේ යෙදවුම් ප්‍රමාණය. නිමවුම් ප්‍රමාණයයි යෙදවුම් ප්‍රමාණය. පුතේ මේ ආයතනයේ නිමවුම් ප්‍රමාණය තීරණය වෙන්නේ යෙදවුම් ප්‍රමාණය මත. නිමවුම් ප්‍රමාණය තීරණය වෙන්නේ මොකක් මතද? යෙදවුම් ප්‍රමාණය මත. එහෙනම් කොහොමද කියන්නේ? නිෂ්පාදන ආයතනයක නිමවුම් ප්‍රමාණය තීරණය වෙන්නේ ආයතනයේ යෙදවුම් ප්‍රමාණය මත. යෙදවුම් ප්‍රමාණය මත. හරිද? ඔන්න සම්බන්ධය. නිමවුම් ප්‍රමාණය F අකුරෙන් කියවෙන්නේ මොකක්ද?
තීරණය වේ රඳා පවතී. නිමවුම් ප්‍රමාණය තීරණය වෙන්නේ රඳා පවතින්නේ මොකක් මතද මුත්තේ? නිමවුම් ප්‍රමාණය යෙදවුම් ප්‍රමාණය මත. දැන් මම පුතේ මේක සංකේත වලින් ලියනවා. කොහොමද ලියන්නේ? යෙදවුම් ප්‍රමාණය මත. මෙයන් දැන් මෙන්න නිමවුම් ප්‍රමාණය. ශ්‍රිතයක් වේ යෙදවුම් පුතේ ප්‍රධාන කෑලි දෙකයි. භූමිය කියන්නේ ස්වභාවික සම්පත්. ඒක මේ නිෂ්පාදකයට ඕන විදිහට වෙනස් කරන්න බෑ. භූමිය අපි අයින් කළා දාමු. ව්‍යවසායකත්වය කියන්නේ මේ වැඩි කරන සම්පතක් නෙවෙයි ඕනම ව්‍යාපාරයක තියෙන එක ව්‍යවසායකයි. අයිතිකාරයෝ එකයි. ව්‍යවසායකත්වය අපි අයින් කරනවා. පුතේ නිෂ්පාදකයට ඕන විදිහට වෙනස් කරන්න පුළුවන් සාධක දෙකයි තියෙන්නේ. මොකක්ද? ප්‍රාග්ධනයයි ශ්‍රමයයි. ප්‍රාග්ධනයයි ශ්‍රමයයි. අන්න පුතේ මම දැන් මෙන්න මේක සංකේත වලින් ලියනවා. කොහොමද ලියන්නේ? නිමවුම් ප්‍රමාණයට කියනවා Q, quantity of production, Q. ශ්‍රිතයක් වේ ප්‍රාග්ධනයට ඉංග්‍රීසියෙන් කරන කැපිටල්, අපි ඇමරිකන් ඉංග්ලිෂ් වලින් කැපිටල් ලියන්නේ K. ශ්‍රමයට කියනවා ඉංග්‍රීසියෙන් labor L. ඔන්නෝම ලිව්වම පුතේ ඕකට කියන නමක් නිෂ්පාදන ශ්‍රිතය. මොකක්ද මේකට කියන්නම්? නිෂ්පාදන ශ්‍රිතය. මේක පුතේ නිෂ්පාදන ශ්‍රිතය කියන්නේ. නිෂ්පාදන ආයතනයක යෙදවුම් හා නිමවුම් අතර පවත්නා තාක්ෂණික සම්බන්ධතාව සංකේතාත්මකව ලියා දැක්වීම නිෂ්පාදන ශ්‍රිතය නම් වේ. අයගෙමු. නිෂ්පාදන ආයතනයක යෙදවුම් හා නිමවුම් අතර පවත්නා තාක්ෂණික සම්බන්ධතාව සංකේතාත්මකව ලියා දැක්වීම නිෂ්පාදන ශ්‍රිතය වේ. We write down relationship between output and input. We write on a technological relationship. What's the meaning? Production formula, production function. Write down the technological relationship between input and output. සුද්ධ එහෙමයි කියන්නේ. හාද? අපි කියනවා මෙහෙම. නිෂ්පාදන ආයතනයක යෙදවුම් හා නිමවුම් අතර පවත්නා තාක්ෂණික සම්බන්ධතාව සංකේතාත්මකව ලියා දැක්වීම නිෂ්පාදන ශ්‍රිතය වේ. හාද? නිෂ්පාදන ශ්‍රිතය වේ. හොඳයි ලියන්න. ලියපිටින් නිෂ්පාදන ශ්‍රිතයක් කියන්නේ කුමක්ද? කෙටි කාල ලිංගවාල නිෂ්පාදන ශ්‍රිත අතර වෙනස කුමක්ද? ලියපිටින් නිෂ්පාදන ක්‍රියාවලියක නිෂ්පාදන ක්‍රියාවලියක යෙදවුම් හා නිමවුම් අතර පවත්නා නිෂ්පාදන ක්‍රියාවලියක යෙදවුම් හා නිමවුම් අතර පවත්නා යෙදවුම් හා නිමවුම් අතර පවත්නා
තාක්ෂණික සම්බන්ධතාවය යෙදවුම් හා නිමවුම් අතර පවත්නා තාක්ෂණික සම්බන්ධතාවය තාක්ෂණික සම්බන්ධතාවය සංකේතාත්මකව ලියා දැක්වීම තාක්ෂණික සම්බන්ධතාව සංකේතාත්මකව ලියා දැක්වීම නිෂ්පාදන ශ්‍රිතය ලෙස හැඳින්වේ. 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 නිෂ්පාදන ශ්‍රිතය ලෙස හැඳින්වේ. right. එහෙනම් කියනවා පුතේ මෙන්න මෙහෙම. කොහොමද කියන්නේ? නිෂ්පාදන ආයතනයක පවත්නා නිෂ්පාදන ආයතනයක යෙදවුම් හා නිමවුම් අතර පවත්නා තාක්ෂණික සම්බන්ධතාව සංකේතාත්මකව ලියා දැක්වීම නිෂ්පාදන ශ්‍රිතය නම් වේ. හරිද? right. මුද්‍රිත අකුරු වලට ලස්සනට මේක ලියලා කොටු කරා. ලස්සනට ඔක ලියලා කොටු කරා. පුතාට පේපර් දාපුව බලන්න පුතේ මේ දැනුත් එකක් අප්ලෝඩ් කරමින් ඉන්නේ. පේපර් දාපුව බලන්න පුතේ 58 දාලා තියෙනවා 57 දාලා තියෙනවා. ඒව බලන්න නැත්තම් දුක් වෙන්න ඕන. මේ මෙච්චර මේ උත්සාහයක් දරාගෙන මේ සියල්ල කරනවා. මේ නිබන්ධනයෙන් පුතා පෙර සකස් කරපු නිබන්ධන නෙවෙයි ගිය අවුරුදු වල ඒව නෙවෙයි. මේ ඒ සියල්ල හදාගෙන පේපර් හදාගෙන සාකච්ඡා කරගෙන YouTube දාගෙන සියල්ල කරනවා. මට ස්ටාෆ් එකක් නැහැ පුතා මම විතරයි ඉන්නේ. පැහැදිලිද? මේ ඔක්කොම සියල්ල තනි ගේමක් ගහගෙන කරනවා. හැබැයි පේපරේ බලලා මේ පේපරේ සාකච්ඡා කරලා දැන් ඒක බලන්න පැයක් ගන්න බෑ උන්ට. ඒ ඇති මට බොහොම කලකිරීමක් තියෙනවා. සියල්ල තනියම කරගන්න. පේපරේ හදලා මේ YouTube එක දාලා ගන්නලා සියල්ල තනියම කරනවා. සියල්ල කරනවා. අඩුවක් නැතුව. නේද? හැබැයි අපිට දාපු පේපරේ බලා ගන්න බෑ. ඒ කියන්නේ මට තියෙන ඇත්තටම කලකිරීමක් තියෙන ඒ සම්බන්ධව. නේද? තාමත් ඒ දාපු පේපරේ බලපු නැති දරුවෝ ඉන්නවා නම් ඇත්තටම දුක් වෙන්න ඕන. තම මොන කාලකන්ණි දරුවෙක්ද කියලා. පැහැදිලිද? ඇත්තටම දුක් වෙන්න ඕන. මම මොන කාලකන්ණියද පැයක් කරන් ප්‍රශ්න පත්‍රය බලන්න බැරිනවා. දාපු පේපරේ හරි වැරදි ටික ලකුණු කරගන්න බැරිනවා පැයක් අරගෙන. පැහැදිලිද? යා. ඊට පස්සේ කියන්න බලන්න. ශ්‍රමය එල්සා ප්‍රාග්ධනයේ කේ වශයෙන් යෙදවුම් දෙකක් පමණක් භාවිතා කරන නිෂ්පාදන ක්‍රියාවලියක නිෂ්පාදන ශ්‍රිතය ඉහත දැක්වෙන ආකාරයට ප්‍රකාශ කර ගැති. පයන්න යන්න කරන්න. පයන්න යන්න කරන්න. පහත නෙවෙයි ඉහත දැක්වෙන ආකාරයට නිරූපණය කළ හැකියි. තව කියනකොට ඊට පස්සේ නිෂ්පාදන ක්‍රියාව තව කියනකොට නිෂ්පාදනය සඳහා ශ්‍රමය ප්‍රාග්ධනය පමණක් නොව කාලය ද අත්‍යවශ්‍ය වේ. නිෂ්පාදන ක්‍රියාවලියට අදාළ කාලය බලපාන ආකාරයේ පැහැදිලි නිසා කාල දෙකක් වෙනවා. මේ බලන්න හොඳ. ප්‍රශ්න කියවයි. විභාගෙදි තේමයි. ප්‍රශ්න කියවයි. නිෂ්පාදන ශ්‍රිතය යනු කුමක්ද? කෙටි කාලීන හා දිගු කාලීන නිෂ්පාදන ශ්‍රිත අතර වෙනස දක්වන්න. කෙටි කාලීන හා දිගු කාලීන නිෂ්පාදන ශ්‍රිත අතර වෙනස දක්වන්න. මා පුතේ දැන් අපි නිෂ්පාදන ශ්‍රිතය ඉදිරිපත් කරන්නට යුතුනවා. මොකද්ද නිෂ්පාදන ශ්‍රිතය කිව්වේ? යෙදවුම් හා නිමවුම් අතර පවත්නා තාක්ෂණික සම්බන්ධතාව. නිමවුම් ප්‍රමාණය තීරණය කරන්නේ කවුද? යෙදවුම් ප්‍රමාණය. නිෂ්පාදන ආයතනයකට නිපදවා ගන්න පුළුවන් භාණ්ඩ හා සේවා ප්‍රමාණය තීරණය කරන්නේ ආයතනය සතු යෙදවුම් ප්‍රමාණය මත. නිෂ්පාදකයාට අවශ්‍ය පරිදි වෙනස් කරන්න පුළුවන් ප්‍රධාන යෙදවුම් දෙකයි ප්‍රාග්ධනයයි ශ්‍රමය. දැන් මේක මෙන්න මෙහෙම සංකේත වලින් ලිව්වම නිෂ්පාදන ශ්‍රිතය කියනවා. මේ කියවන්නේ කොහොමද? නිෂ්පාදන ආයතනයක නිමවුම් ප්‍රමාණය
තීරණය වෙන්නේ ප්‍රාග්ධන සාධක සංඛ්‍යාවයි ශ්‍රම සාධක සංඛ්‍යාවයි මත. ඕක කියන්නේ එහෙනම් කොහොමද කියන්නේ? නිෂ්පාදන ආයතනයක නිමවුම් ප්‍රමාණය තීරණය වෙන්නේ ආයතනය සතු ප්‍රාග්ධන සාධක සංඛ්‍යාවයි ශ්‍රම සාධක සංඛ්‍යාවයි මත. හරිද? අපෙන් ඊළඟට ප්‍රශ්න අහනවා මොකද්ද පුතේ? කෙටි කාලීන හා දිගු කාලීන නිෂ්පාදන ශ්‍රිතර අතර ඇති වෙනස දක්වන්න. දැන් පුතේ මෙන්න මේ ශ්‍රිත දෙක ශ්‍රිතය අපිට ලියන්න පුළුවන් මෙහෙම. කෙටි කාලයට අදාළ ශ්‍රිතය සහ දිගු කාලයට අදාළ ශ්‍රිතය කියලා කොටස් දෙකකට බෙදන්න පුළුවන්. කොහොමද බෙදන්න පුළුවන්? කෙටි කාලයට අදාළ ශ්‍රිතය සහ දිගු කාලයට අදාළ ශ්‍රිතය කියලා කොටස් දෙකකට බෙදන්න පුළුවන්. කෙටි කාලයට අදාළ ශ්‍රිතය සහ දිගු කාලයට අදාළ ශ්‍රිතය කියලා කොටස් දෙකකට බෙදන්න පුළුවන්. කෙටි කාලයට අදාළ ශ්‍රිතය සහ දිගු කාලයට අදාළ ශ්‍රිතය කියලා කොටස් දෙකකට බෙදන්න පුළුවන්. දැන් මම කිව්වනේ මෙන්න නිමවුම් ප්‍රමාණය Q ශ්‍රිතයක් වේ KL. ඕම කිව්වනේ. ඔය තමයි නිෂ්පාදන ශ්‍රිතය. මේ හරිද? දෙයක් කිව්වනේ. හොඳයි. සිත දෙකක් කිව්වනේ. දැන් මෙතන යෙදවුම් දෙකකට බෙදුවා. මොකද යෙදවුම් දෙක? ප්‍රාග්ධනයයි ශ්‍රමයයි. ප්‍රාග්ධනය ශ්‍රමය. කෙටි කාලයේදී පුතේ යෙදවුම් ශ්‍රමයයි ප්‍රාග්ධනයයි කියලා නෙමෙයි. මෙහෙම කියන්න පුළුවන්. මොකද්ද? ස්ථාවර යෙදවුමයි විචල්්‍ය යෙදවුමයි කියලා කියන්න පුළුවන්. මොකක්ද කියන්න පුළුවන් පුතේ? ස්ථාවර යෙදවුමයි විචල්්‍ය යෙදවුමයි. එතකොට බලන්න හොඳට මේ කෙටි කාලෙදී නිෂ්පාදන ශ්‍රිතය හදද්දී නිමවුම් ප්‍රමාණය තීරණය වෙන්නේ යෙදවුම් දෙකක් මත. මොකද යෙදවුම් දෙක? ස්ථාවර යෙදවුම් හා විචල්්‍ය යෙදවුම්. දැන් මෙතන පුතේ යෙදවුම් මෙතන යෙදවුම් බෙදුම මොකක්ද? ප්‍රාග්ධනය ශ්‍රමයයි. එහෙම නෙවෙයි. අපි කියමු මෙහෙම. කෙටි කාලෙදී නිමවුම් ප්‍රමාණය තීරණය වෙන්නේ ස්ථාවර සාධක ප්‍රමාණයත් විචල්්‍ය යෙදවුම් ප්‍රමාණයත් මත. එහෙනම් කෙටි කාල යෙදවුම් වර්ග දෙකයි. මොකද යෙදවුම් වර්ග දෙක? ස්ථාවර යෙදවුම් සහ විචල්්‍ය යෙදවුම්. මේ මම මෙන්න මෙහෙම ලියනවා. කොහොමද? Q නිමවුම් ප්‍රමාණය SR කියලා දාන්න. short runs quantity of production in a short runs. මොකද? quantity of production in short runs කෙටි කාලයේ නිමවුම් ප්‍රමාණය සමානයි තීරණය වෙන්නේ පුතේ දැන් යෙදවුම් විචල්්‍ය දෙකකට බෙදෙනවා. මොකක්ද යෙදවුම් දෙක? ස්ථාවර යෙදවුම් සහ විචල්්‍ය යෙදවුම්. මම ස්ථාවර යෙදවුමට කියනවා පුතේ fixed factors. F අකුරු වලින් පොඩි ඉරි කැලලකුත් ගන්න. ස්ථාවර යෙදවුමට කියමු මොකක්ද? fixed factors F
විචල්්‍යයේදු මෙන් V1 V2 V3 Vn එහෙනම් පුතේ මෙන්න අපි කියන මොකක්ද කෙටි කාලේ නිමවුම් ප්‍රමාණය තීරණය වෙන්නේ මෙන්න මේ ස්ථාවර සාධක ටිකට දාන විචල්්‍ය සාධක සංඛ්‍යාව මත. එහෙනම් කොහොමද කියන්නේ? කෙටි කාලේ නිමවුම් ප්‍රමාණය තීරණය වෙන්නේ මේ ස්ථාවර සාධක ටිකට දාන විචල්්‍ය සාධක සංඛ්‍යාව මත. නේ? මේකට ශ්‍රමිකයෝ එක්කෙනෙක් දැවොත් 10යි. දෙන්නෙක් දැවොත් 50යි. තුන් දෙනෙක් දැවොත් 40යි. ඒ වගේ. එහෙනම් බලන්න පුතේ මෙන්න මෙහෙම ලිව්වොත් මේකට කියනවා කෙටි කාලීන නිෂ්පාදන ශ්‍රිතය. මේ කියන්නේ කොහොමද? කෙටි කාලයේ නිමවුම් ප්‍රමාණය තීරණය වේ ස්ථාවර සාධකයට දාන විචල්්‍ය සාධක සංඛ්‍යාව මත. එහෙනම් කොහොමද පුතේ ඔය කියවන්නේ? කෙටි කාලයට අදාළ නිෂ්පාදන මේ නිමවුම් ප්‍රමාණය තීරණය වෙන්නේ ස්ථාවර සාධකයට දාන විචල්්‍ය සාධක සංඛ්‍යාව මත. right. බලන්න තේමෙන්න මෙහෙම කියනවා. නිෂ්පාදන ක්‍රියාවලිය ශ්‍රමය කියන පිළිපසේ. හොඳයි. කෙටි කාලීන නිෂ්පාදන ස්ථයක් තුල යෙදවුම් ප්‍රභේද දෙකක් දක්වන්න ලැබේ. මොකක්ද මේ ප්‍රභේද දෙක? ස්ථාවර යෙදවුමයි විචල්්‍ය යෙදවුමයි. ඒවා නම් විචල්්‍ය යෙදවුම් V සහ ස්ථාවර යෙදවුම් F. හයිලයිට් කරන්න තේ. විචල්්‍ය යෙදවුම් V සහ ස්ථාවර යෙදවුම් F. කෙටි කාලයේදී වෙනස් කළ හැකි යෙදවුම් විචල්්‍ය යෙදවුම් ලෙසත් එලෙස වෙනස් කළ නොහැකි යෙදවුම් විචල්්‍ය යෙදවුම් ලෙසත් හැඳින්වේ. වැරදුනානේ. බලන්න කෙටි කාලයේදී වෙනස් කළ හැකි යෙදවුම් විචල්්‍ය යෙදවුම් ලෙසත් වෙනස් කළ නොහැකි යෙදවුම් ස්ථාවර යෙදවුම් ලෙසත් හැඳින්වේ. දැන් රත්තරන් පුතේ අහන්න මගේ. අහන්න හොඳට. මේ කෙටි කාලේ ස්ථාවර යෙදවුම් විචල්්‍ය යෙදවුම් කියලා යෙදවුම් වර්ග දෙකක් තිබුණට කෙටි කාලේ ස්ථාවර යෙදවුම් විචල්්‍ය යෙදවුම් කියලා යෙදවුම් වර්ග දෙකක් තිබුණට පුතේ නිමවුම් ප්‍රමාණයත් එක්ක වෙනස් වෙන්නේ මොන යෙදවුම විතරයිද? විචල්්‍ය යෙදවුම විතරයි. විචල්්‍ය යෙදවුම විතරයි. ස්ථාවර යෙදවුම ස්ථාවරයි. තොර කෙටි කාලෙදී පුතේ මේ ශ්‍රිතය ඇතුලේ මේ ස්ථාවර යෙදවුම් කියන සාධකය තිබුණට ඒක නිමවුම් ප්‍රමාණය වෙනස් වෙන්න බලපෑමක් නැහැ. කෙටි කාලීන නිෂ්පාදන ශ්‍රිතය ඇතුලේ ස්ථාවර යෙදවුම් තිබුණට ඒක නිමවුම් ප්‍රමාණය වෙනස් කරන්න බලපෑමක් සිද්ධ කරන්නේ. පැහැදිලිද? නිමවුම් ප්‍රමාණය වෙනස් වෙන්නේ කාට අනුවද පුතේ? විචල්්‍ය යෙදවුමට අනුව. තේරුණාද? එහෙනම් කෙටි කාලීන නිෂ්පාදන ශ්‍රිතය ඇතුලේ යෙදවුම් වර්ග දෙකක් තියෙනවා. මොකක්ද? ස්ථාවර යෙදවුමයි විචල්්‍ය යෙදවුමයි. හැබැයි ස්ථාවර යෙදවුම නිමවුම් ප්‍රමාණයට බලපෑමක් කරන්නේ නැහැ. නිමවුම් ප්‍රමාණය වෙනස් වෙන බලපාන විචල්්‍ය යෙදවුම. මෙන්න මෙහෙම කියනවා තියෙනවා. නිෂ්පාදන ආයතනයක් කෙටි කාලයේදී ස්ථාවර යෙදවුම් ස්ථාවරව තබාගෙන විචල්්‍ය යෙදවුම් වැඩි කරන විට හොඳට අහගන්න. ස්ථාවර යෙදවුම් ස්ථාවරව තබාගෙන විචල්්‍ය යෙදවුම් වැඩි කරන විට විචල්්‍ය යෙදවුමත් නිමවුම් ප්‍රමාණයත් අතර පවතින තාක්ෂණික සම්බන්ධතාව ලියා දැක්වීම කෙටි කාලීන නිෂ්පාදන ශ්‍රිතය වේ. පුතේ එතන බලන්න හොඳට කියන දේ. තාක්ෂණික සම්බන්ධතාව තියෙන්නේ කවුරු අතරද? විචල්්‍ය යෙදවුමයි නිමවුම් ප්‍රමාණය අතර. ඇයි එහෙම කිව්වේ පුතේ? ස්ථාවර යෙදවුම වෙනස් වෙන්නේ නැහැ. නම් හොඳට අහගන්න. නිෂ්පාදන ආයතනයක කෙටි කාලයේදී ස්ථාවර යෙදවුම් ස්ථාවරව තබාගෙන විචල්්‍ය යෙදවුම් පමණක්
වැඩි කරන විට විචල්්‍යයදවමත් නිමවුම් ප්‍රමාණයක් අතර පවතින තාක්ෂණික සම්බන්ධතාවල යා දැක්වීම කෙටිකාලීන නිෂ්පාදන සිතේවේ. ඇයි මගේ පුතේ විචල්්‍යයදවම විතරක් ගත්තේතන? ඔවු ස්ථාවරයදවම ස්ථාවරයි. නිමවුම් ප්‍රමාණය වෙනස් වෙන්නේ විචල්්‍යයදවම් සංඛ්‍යාව මත. ශ්‍රමිකයෝ දාන ප්‍රමාණය මත, අමුද්‍රව්‍ය දාන ප්‍රමාණය මත. මේ ටික ස්ථාවරයි. ශ්‍රමිකයෝ එකෙක්දෑවොත් 10යි, දෙකෙක්දෑවොත් 50යි, තුනෙක්දෑවොත් 4යි, හතරක්දෑවොත් 60යි. ආනාදී වශයෙන්. එහෙනම් මම නැවත වරක් කියනවා නිර්වචනය. නිෂ්පාදන ආයතනයක් කෙටි කාලයේදී ස්ථාවරයේදෝ ස්ථාවරව තබාගෙන විචල්්‍යයදවම් පමණක් වැඩි කරන විට විචල්්‍යයදවම හා නිමවුම් ප්‍රමාණය අතර පවත්නා තාක්ෂණික සම්බන්ධතාවල යා දැක්වීම කෙටි කාලීන නිෂ්පාදන සුතය යනදී. තුන්වෙනි පිටුවේ යටම ලියනවා කැන්ලියන්න නිෂ්පාදන ආයතනයක් කෙටි කාලයේදී නිෂ්පාදන ආයතනයක් කෙටි කාලයේදී ස්ථාවරයේදවම් නොවෙනස්ව තබාගෙන ස්ථාවරයේදවම් නොවෙනස්ව තබාගෙන විචල්්‍යයදවම් පමණක් වෙනස් කරමින් කටයුතු කරන විට නිෂ්පාදන ආයතනයක් කෙටි කාලයේදී ස්ථාවරයේදවම් ස්ථාවරව තබාගෙන විචල්්‍යයදවම් පමණක් වෙනස් කරමින් කටයුතු කරන විට. හරිද? විට රතු පැනතර ගන්න. රතු පැනතර ගන්න. විචල්්‍යයදවමත් නිමවුම් ප්‍රමාණයක් අතර පවතින විචල්්‍යයදවමත් නිමවුම් ප්‍රමාණයක් අතර පවතින විචල්්‍යයදවමත් නිමවුම් ප්‍රමාණයක් අතර පවතින තාක්ෂණික සම්බන්ධතාව විචල්්‍යයදවමත් නිමවුම් ප්‍රමාණයක් අතර පවතින තාක්ෂණික සම්බන්ධතාව තාක්ෂණික සම්බන්ධතාව ලියා දැක්වීම තාක්ෂණික සම්බන්ධතාව ලියා දැක්වීම කෙටි කාලීන නිෂ්පාදන ශ්‍රිතය වේ. තාක්ෂණික සම්බන්ධතාව ලියා දැක්වීම කෙටි කාලීන නිෂ්පාදන ශ්‍රිතය වේ. කෙටි කාලීන නිෂ්පාදන ශ්‍රිතය වේ. එන රතු බෑනරල් ලිව්වේ මෙන්න මේදී. විචල්්‍යයදවමත් නිමවුම් ප්‍රමාණයක් අතර පවතින තාක්ෂණික සම්බන්ධතාව ලියා දැක්වීම කෙටි කාලීන නිෂ්පාදන ශ්‍රිතය වේ. විචල්්‍යයදවමත් නිමවුම් ප්‍රමාණයක් අතර පවතින තාක්ෂණික සම්බන්ධතාව ලියා දැක්වීම කෙටි කාලීන නිෂ්පාදන ශ්‍රිතය වේ. එතරම් ලියන්න පුතේ සාමාන්‍ය පෑලින්. කෙටි කාලීන නිෂ්පාදන ශ්‍රිතය තුල කෙටි කාලීන නිෂ්පාදන ශ්‍රිතය තුල
ස්ථාවර යෙදවුම් පැවතියත් කෙටිකාලීන නිෂ්පාදන ශ්‍රේණිය තුල ස්ථාවර යෙදවුම් පැවතියත් ස්ථාවර යෙදවුම් පැවතියත් නිමවුම් ප්‍රමාණය වෙනස් වීමට බලපාන්නේ නිමවුම් ප්‍රමාණය වෙනස් වීමට බලපාන්නේ විචල්්‍යයේදවුම් පමණි. right. එහා පැත්තට යන්න පුතේ ලස්සනට කොටුව ඇතුළේ යන්න. පුදුම කැටයක් දාන්න හොඳේ. පුදුම කැටයක්. ලස්සනට. පුතාට ප්‍රශ්න තියෙනවා අහන්න ඕන. ඉගෙන ගන්න දරුවෝ එහෙමයි. right. alright. හොඳයි. ඊට පස්සේ එනවා පුතේ දිගු කාලීන නිෂ්පාදන ශ්‍රිතයට. අපිට දිගු කාලයට අදාළව ලියන්න පුළුවන් ශ්‍රිතයක්. මේ බලන්න. දිගු කාලයට අදාළව ශ්‍රිතය ලියද්දී දිගු කාලයට අදාළව ශ්‍රිතය ලියද්දී කෙටි කාලේ ශ්‍රිතය ඇතුලේ තියෙන එකක් වෙනස් වෙනවා. පුතේ ස්ථාවර යෙදවුම් කියන එක තියෙන්නේ මොන කාලේ විතරයිද? කෙටි කාලේ විතරයි. ස්ථාවර යෙදවුම කියන එක තියෙන්නේ මොන කාලේ විතරයිද? කෙටි කාලේ විතරයි. කෙටි කාලේ විතරයි. එහෙනම් මගේ පුතේ බලන්න හොඳට මේක දිගු කාලයට පත් වෙද්දී මේක දිගු කාලයට පත් වෙද්දී හරිද? මේක දිගු කාලයට පත් වෙද්දී එකක් නැති වෙනවා. QLR, LR mean long returns, right? Long returns, LR සමානයි දිගු කාලේ පුතේ ස්ථාවරයයි කිසිදු යෙදවුමක් නැහැ. දිගු කාලේ තියෙන්නේ මගේ පුතේ විචල්්‍ය යෙදවුම් විතරයි. දිගු කාලේ නිමවුම් ප්‍රමාණය තීරණය වෙන්නේ මොකට අනුවද? විචල්්‍ය යෙදවුම් ප්‍රමාණයට අනුව. ඔන්න ඔහම ලිව්වම ඔකට කියනවා දිගු කාලීන නිෂ්පාදන ශ්‍රිතය.
හරි. දැන් බලන්න යටින් ගෙවල්. එහෙනම් මොකද්ද පුතේ වෙනස? වෙනස් තමයි මා පුතේ කෙටිකාලීන නිෂ්පාදන ශ්‍රිතය ඇතුලේ ස්ථාවර යෙදවුම් කියලා එකක් තියෙනවා. හැබැයි දිගුකාලීන නිෂ්පාදන ශ්‍රිතය ඇතුලේ ස්ථාවර කියලා යෙදවුමක් නැහැ. එච්චරයි වෙනස. බලන්න කියනවා දිගුකාලය වශයෙන් හඳුන්වන්නේ සියලු යෙදවුම් වෙනස් කිරීමට ප්‍රමාණවත් කාලයයි. එබැවින් දිගුකාල නිෂ්පාදන ශ්‍රිතයක් තුළ ඇත්තේ විචල්්‍ය යෙදවුම් highlight කරන්න තේ විචල්්‍ය යෙදවුම් variable factors විතරයි තියෙන්නේ. විචල්්‍ය යෙදවුම් දිගුකාලයේදී ප්‍රාග්ධනයක් විචල්්‍ය යෙදවුමක් බවට පත් වේ. දිගුකාලයේදී නිෂ්පාදන ශ්‍රිතය මෙලෙස දැක්විය හැකියි. ඔන්න ලියමු. දැන් ලියන්න පුතේ. නිෂ්පාදන ආයතනයක් ලියන්න දිගුකාලයට පත්වී නිෂ්පාදන ආයතනයක් දිගුකාලයට පත්වී සියලු යෙදවුම් විචල්්‍ය යෙදවුම් ලෙස තබාගෙන සියලු යෙදවුම් විචල්්‍ය යෙදවුම් ලෙස තබාගෙන කටයුතු කරන විට සියලු යෙදවුම් විචල්්‍ය යෙදවුම් ලෙස තබාගෙන කටයුතු කරන විට නිෂ්පාදන ආයතනයක් දිගුකාලයට පත් වී සියලු යෙදවුම් විචල්්‍ය යෙදවුම් ලෙස තබාගෙන කටයුතු කරන විට රතු පැනතර ගන්න විචල්්‍ය යෙදවුම හා නිමවුම් ප්‍රමාණය අතර පවතින විචල්්‍ය යෙදවුම හා නිමවුම් ප්‍රමාණය අතර පවතින තාක්ෂණික සම්බන්ධතාවය ලියා දැක්වීම කෙටිකාලීන නිෂ්පාදන ශ්‍රිතය. තාක්ෂණික සම්බන්ධතාව ලියා දැක්වීම දිගුකාලීන නිෂ්පාදන ශ්‍රිතය. right. දිගුකාලීන නිෂ්පාදන ශ්‍රිතය. යන්නේ ලක්ෂය. මම දැන් කියලා ඇති මොකද්ද? දැන් මේ මාසේ අපි විදේශ වෙළඳාම අවසන් කරාට පස්සේ මෙන්න මේ පාඩම් ටික ඔක්කොගෙම full paper දෙකක් තියෙනවා. පුතට මතකයි ගිය අවුරුද්ද දෙවෙනි සැරේ දරුවන්ට මම පුදුම නෙවෙයි. එයාට මතකයි MCQ 50යි රචනා ප්‍රශ්න 10යි දීලා full paper ලියනවා. හරිද? ඒකේ තියෙන පළමු විභාගය. මෙන්න මේ පාඩම් ටික තියෙනවා. අහගන්න හොඳට. ආර්ථික හැඳින්වීම. ආර්ථික හැඳින්වීම ඇතුළේ තියෙන මොකද? නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයේ ආර්ථික පද්ධති සහ හැඳින්වීම කොටස. හැඳින්වීම, ඉල්ලුම සැපයීම, බදු පැනවීම, උපරිම මිල අවම මිල, නිෂ්පාදන පිරිවැය, ජාතික ගිණුම්කරණය, සාර්වාර්ථික සමතුලිතය, මුදල් බැංකු මිල මට්ටම්, උද්දමනය, රාජ්‍ය ආර්ථිකය, විදේශ වෙළඳාම. ඔය පාඩම් 9න්ම පුතේ ප්‍රශ්න 10ක් හදන්න. අර විභාග වගේම තෝරගන්න තියෙනවා. පාඩම් ටික කියමු. ආර්ථික හැඳින්වීම, ඉල්ලුම සැපයීම, රජයේ වෙළඳපොළට මැදිහත් වීම, පිරිවැය, ජාතික ගිණුම්කරණය, සාර්වාර්ථික සමතුලිතය, මුදල් බැංකු මිල මට්ටම්, රාජ්‍ය පොදු ආර්ථිකය, විදේශ වෙළඳාම. පාඩම් 9 අපිට තව තියෙන්නේ විදේශ මේ සංවර්ධනය කියන කෑල්ල. ඔය පාඩම් 9 රචනා ප්‍රශ්න 10යි MCQ 50යි සහිත full paper එකක් ලබන මාසේ මුල් සතියේ දෙනවා. පුතාට ඒකට අදාළ paper එකයි booklet එකයි එවන.
මම ගිය අවුරුද්ද මම පුතා මෙච්චර කාල කිසිම ළමෙක් පන්තියට නොගෙන ඉඳලා නැහැ. පාස්වර්ඩ් නැහැ, වෙබ්සයිට් නැහැ, මුකුත් නැහැ. හැම දරුවටම ලින්ක් එක දුන්නා. හැබැයි ලබන මාසේ මම විභාගේ නොලියන කිසිම දරුවෙක් ලින්ක් එක දෙන්නේ නැහැ. පේපරේ අරන් විභාගයට ඉදිරිපත් නොවන බුක් ලියන කඩදාසිය පවා දෙනවා. කිසිම දරුවෙකුට ලින්ක් එක දෙන්නේ. ඕන්න පළවෙනි. ඒ ලින්ක් එක දෙන්නේ නැත්තේ පේපර් ලියන්න නැතුව මගේ පුතේ විභාගයට යන්න බෑ. විභාග වලට ලියන්න නැතුව පෙර පුහුණුව නැතුව එක සැරේට විභාගයට යන්න බෑ. අපි මෙච්චර කාල තිය පොඩි පොඩි පේපර් ඕවෙන් ඇති වැඩක් නෑ පුතේ. ෆුල් ටෙස්ට් එකක් ලියන්න ඕන. තියන්න ඕන. එතකොට මම එවලේ වැඩ පිළිවෙලක් හදා ගන්නවා. එවලේ ඔබ WhatsApp ඔබේ පේපර් එක උඩින් ලියලා දැන් MCQ එකේ මේක බලන්නේ අතරම උඩ ඔබේ අංකය ලියලා මට එවලේ WhatsApp කරන්න ඕන. ඒ අංක ටික විතරයි ලින්ක් එක දෙන්නේ. දැන් Zoom එක පුතා වැඩි දියුණු කරලා තියෙන්නේ. මේකේ මම එන්ටර් කරන අයට නම්බර් එන්ටර් කරන අයට විතරක් ලොග් වෙන්න හදන්න පුළුවන්. ඒතකොට ලබන සතියේ මුල් සතියෙන් පස්සේ විභාගෙට මේ පන්ති දරුවෝ වෙන්නේ විභාග ලියපු දරුවෝ විතරයි. ඒ දරුවන්ට විතරයි පන්ති කරගෙන යන්නේ. අයිතට ඕනේ. හරිද? YouTube එකක් දාන එකත් නවත්තලා දාන්න. ඇයි? විභාග ලියන්නේ නැතුව මගේ පුතේ වැඩක් නෑ. තේරුම් ගන්න ඕන. ඔබ මෙච්චර කියන්නේ ඒක. එහෙනම් මේ අද මම හිතේ 20 නේ 20. ඔව් පඩි දවස් අපේ. අදයි තමයි අපේ පින්පඩි දවස. ආද රයිට්. අද තමයි මගේ පින්පඩි දවස 20. අද ඉඳලා දවස් 12කින් ඔන්න විභාගෙ තියෙනවා. මුල ඉඳලා පුතේ පාඩම් ටික බලන්න. පිළිවෙලට පාඩම් කරපු එකම පන්ති. පිළිවෙලට පාඩම් ටික කරපු එකම පන්ති. ඔක්කොම ඇතැරලා ගින් සංවර්ධනය වගේ ලේසි පාඩම් කැලලක් අරගෙන විඳෙව්වේ නැහැ. ඒ වගේ වංචා කළේ නැහැ පුතා. පාඩම් ටික පිළිවෙලට කළා තියෙනවා. නේ? පාඩම් ටික අමාරු පාඩම් ටික ඔය ඉතින්දී අර ඉස්සරහා තියෙන සංවර්ධනයේ පාඩම කැලල අරන් බොරුවට හුරුතල් කරන පොඩි එකා. සංවර්ධනය කර කර එහෙම මේ 2.5 වැඩ කරේ නේ අපි. ඒ වංචා කළේ නෑ ඇත්ත. පාඩම් ටික පිළිවෙලට කළා අමාරු ලේසි කියලා අතාරින්නේ නැතු. එහෙනම් මගේ පුතේ අහන්න විභාගයට සූදානම් වන මෙන්න ඉතා කාරුණිකව මතක් කරලා සිටින්න. හරිද? රයිට්. අපිට නෝ ප්‍රශ්නේ ඊළඟ මොකක්ද? කෙටිකාලීන නිෂ්පාදන ස්ථය හා බැඳී පවත්නා උපකල්පන කවරේ? පුතේ මේ කෙටිකාලීන නිෂ්පාදන ක්‍රියාවලිය උපකල්පන 3ක් මත පදනම් වෙනවා. ඒ උපකල්පන 3 පළවෙනි එක තමයි පුතේ අංක එක ලියන්න. ස්ථාවර යෙදවුම් ප්‍රමාණයක් පැවතී. අංක එක ලියන්න. ස්ථාවර යෙදවුම් ප්‍රමාණයක් පැවතී. ස්ථාවර යෙදවුම් ප්‍රමාණයක් පැවතී. එතරම් වරහන් ඇතුළේ ලියන්නේ ධාරිතාව නොවෙනස්ව පැවතී. ධාරිතාව නොවෙනස්ව පැවතී. ස්ථාවර යෙදවුම් ප්‍රමාණයක් පැවතීම ධාරිතාව නොවෙනස්ව පැවතී. ධාරිතාව නොවෙනස්ව පැවතී. දෙවෙනි කියලන්නේ සියලු යෙදවුම් සමජාතීය වීම. සියලු විචල්‍ය යෙදවුම් සමජාතීය වීම. සියලු විචල්‍ය යෙදවුම් සමජාතීය වීම. සියලු විචල්‍ය යෙදවුම් සමජාතීය වීම. මේ බලන්න හොඳට. මේ විචල්‍ය යෙදවුම් පුතේ විවිධයි. ශ්‍රමය එක විදියක්, අමුද්‍රව්‍ය එක විදියක්, ඉන්ධන විදුලියක්, ජලය විදුලි එක විදියක්, নানা ප්‍රකාර විවිධ විචිත්‍රයි වයි වෙනස්. හැබැයි උපකල්පනයක් කරනවා පුතේ සියලු විචල්‍ය යෙදවුම් සමජාතීය. සියලු විචල්‍ය යෙදවුම් සමජාතීය. පැහැදිලිද? එහෙනම් මොකද්ද පුතේ උපකල්පනේ? සියලු විචල්‍ය යෙදවුම්
සමජාතීය. යන් ඊළඟ තුන්වෙනි එක ලියන්න පුතේ. තුන්වෙනි එක අදාළ නිෂ්පාදන ක්‍රියාවලිය තුල නිෂ්පාදන තාක්ෂණය නොවෙනස්ව පවතී. අදාළ නිෂ්පාදන ක්‍රියාවලිය තුල නිෂ්පාදන තාක්ෂණය නොවෙනස්ව පවතී. අදාළ නිෂ්පාදන ක්‍රියාවලිය තුල නිෂ්පාදන තාක්ෂණය නොවෙනස්ව පවතී. හරි. අදාළ නිෂ්පාදන ක්‍රියාවලිය තුල නිෂ්පාදන තාක්ෂණය ස්ථාවරව පවතී. දරුවෙක් කවන පළවෙනි එක මොකක්ද කියලා. පළවෙනි එක පුතේ ස්ථාවර යෙදවුම් ප්‍රමාණයක් පැවතී. ස්ථාවර යෙදවුම් පැවතී. ස්ථාවර යෙදවුම් පැවතී. එහෙනම් කියමු කල්පන තුන. ස්ථාවර යෙදවුම් පවතිනවා. සියලු යෙදවුම් විචල්්‍ය යෙදවුම්. ඊළඟ පුතේ මොකක්ද? නිෂ්පාදන තාක්ෂණය ස්ථාවරයි. හාද? right. තුන්වෙනි ප්‍රශ්නේ පුතේ පුතාට මම දෙනවා විනාඩි 6ක්. තුන්වෙනි ප්‍රශ්නේ කොලයක් අරගෙන නිර්මාණාත්මකව හිතලා ලියන්න. තුන්වෙනි ප්‍රශ්නේ හිතලා ලියන්න විනාඩි 6ක් දෙනවා. පටන් ගමු. විනාඩි 6ක් දෙනවා. තුන්වෙනි ප්‍රශ්නේ සම්පූර්ණයෙන් උපකොටස් ටික කරන් විනාඩි 6ක් දෙනවා.
බලන්න පුතේ අපිට ප්‍රායෝගික උදාහරණයකින් අහනවා. ප්‍රායෝගික උදාහරණයක් දීලා අහනවා. මොකද දීවර කර්මාන්තයේ නියැලෙන ව්‍යාපාර ආයතනයක කෙටි කාලීන නිෂ්පාදන ක්‍රියාවලිය දක්වන මේ ස්ථාවර යෙදුම් හා විචල යෙදුම් දෙක වලින් දක්වන්න. ඔන්න දීවරයෙක් ඉන්නවා. දීවරයාගේ තියෙන ස්ථාවර යෙදුම් විචල යෙදුම් මොනවද කියලා අහන්න. මෙසේජ් කරන්න. මට දාන්න මෙසේජ්. මොනවද දීවරයාගේ ස්ථාවර යෙදුම්? දාන්න මෙසේජ් එකක් දාන්න. ලියපුවා මෙසේජ් එකක් දාන්න. මොනවද දීවරයාගේ තියෙන ස්ථාවර යෙදුම්? මොනවද දීවරයාගේ තියෙන ස්ථාවර යෙදුම්? අන්න තමයි මැසේජ් දාන්න ඕනේ. අර නීත්‍රාසී විතරුටයක් ඉන්නේ අතන. මොනවද දීවරයාගේ තියෙන ස්ථාවර යෙදුම්? මොනවද දීවරයාගේ තියෙන ස්ථාවර යෙදුම්? මොනවද පුතේ? never අනේ පුතේ ඔන්න එක්කෙනෙක් ටග්ගා never කවන්නේ never කවන්නේ දීවර යාත්‍රාව හොඳයි ඒ දරුවා දීවර යාත්‍රාව තව දීවර ආම්පන්න දැල් ඒවා මොනවද පුතේ විචල් යෙදුම්? අල්ලන මාළු ප්‍රමාණයත් එක්ක වෙනස් වන ප්‍රදෙව් ඉන්ධන ශ්‍රමය ඉන්ධන ශ්‍රමය තව අල්ලන මාළු ප්‍රමාණයත් එක්ක වෙනස් කරන්න වෙන වැඩි කරන්න වෙන ඒවා මොනවද? ඉන්ධන බෝට්ටුවේ ඉන්ධන දීවර යාත්‍රාව ශ්‍රමය වෙනස් කරන්න මාළු ප්‍රමාණයත් එක්ක ශ්‍රමිකයෝ දන්න ප්‍රමාණය වැඩි වෙනවා. කාලය අපි සමනි ගන්න කාලය අතර ගන්න. තව අර මාළු බාද්දි මේ ගහන එක මොකද්ද කියන්නේ? අර බිලි කොක්කේ අමුණන්නේ. අනේ එතන මේ මාළු බාපු ගොල්ලෙක් නැද්ද මෙතන පන්තියේ? නැද්දකින් ඉස්කෝලේ යනකොට මේ මාළු බාපු ගොල්ලෙක් නැද්ද? නැංගුරම බලන්න නැංගුරම තමයි මාළු බාන ඩිල්සාන් අපි ඔය 12ක මාළුවෙක් බාපු යෝධයෙක් නෙවෙයි. කොහෙද ඉතින් උපන්දා පටන් එක වශයෙන් ඉඳලා ටියුෂන් කාර්යය පස්සේ යනවනේ. ඩිල්සාන් දන්නේ නැංගුරම කියන්නේ ඌ කියන්නේ මේකට කියන්නේ නැංගුරම. යෝධයෝ නැංගුරම කියන්නේ වෙන එකක්. මේ ප්‍රොග්‍රෑම් බලන්න මෙසේජ් එක දාලා ඩිල්සාන් නැංගුරම කියන්නේ. එයයි තමයි නැංගුරම නේවන්ද. මේක බිලිපිත්ත මේ ගහනවා මේ කෑල්ලක් හරි මාළුවට කන්න. ඒකට කියන්නේ මොකද්ද? M කියලා දාන්න. ඔන්න ඔය විචල්ලිතු. පණුව. අර කිතාවද පණුව. ඒක පණුව ගා ඉන්නේ ඔය. එයානු මාළු බාපු ළමයි. කවුද බලමු. සංදීප මාළු බාපු ළමයි. මම පිළිගන්නේ යා ළමා කාලේ තුන මාළු බාපු දිනා ගහ දින පණුවේ.
ඇමට ගහලා තියෙන මොකද්ද? පණුවේ. අර සංදීප හරි. අර ඩීසන් වගේ මේ දරුවෙක් නෙමෙයි සංදීප මාළු බාබු ළමයෙක්. එයාගේ පණුවේ. ඔව් පණුවෙක් අල්ලලා ගහලා තමයි ඇමට දාන්නේ. හැබැයි පුතේ මුහුදේ ඉතින් පණුව අල්ලලා ඉන්න වෙලාවක් නෑ. මුහුදේ මාළු පාන්නේ පණුව ගහලා නෙමෙයි. හරිද? රයිට්. සාමාන්‍ය දෙනෙක් නම් බින්දුව වෙලා ඉන්නේ. මාළු පාන්නේ නැංගුරුවේ. ඩීසන්. ඉතිහාසගත කතාවක්. ඉතිහාසගත ගොන් කතාවක් කිව්වා. මාළු පාන්නේ නැංගුරුම දාලා. මාළුවට කන්න දාන නැංගුරුම. ලැජ්ජයි. හරි ඔන්න ටික ලියා ගන්න. ළමා කාලයක් නෙමෙයි දරුවන්ට වෙලා තියෙන එකයි. ළමා කාලය එක එක මුකුත් නෑ එක වතර ඉඳලා මේ ටියුෂන් කාර්යය පස්ත ගිහිල්ලා ටියුෂන් කාර්යය රජ කරා එච්චරයි. දැනුත් ඒකයි. පව් මේ ළමයි ඇත්තටම. ඩීසන්ලා පව් ඇත්තටම. හොඳයි. ඊළඟ අහනවා පුතේ මෙම ව්‍යාපාර ආයතනයේ කෙටි කාලීන නිෂ්පාදන ස්ථිතිය ලියා දක්වන්න. හරිද? රයිට්. තව ලියන්න පුළුවන් පුතේ මේකට. මේ වෙලාව ලියන්න අයිස්. අයිස් නේ මාළු අපි කල් තියාගෙන පාවිච්චි කරන අයිස්. තව මාළු දාන පෙට්ටි ඇසුරු. ඒවා ලියන්න පුළුවන්. හරිද? right පුතේ අපිට කියන ශ්‍රිතයක් විදියට ලියන්න. මේ බලන්න. නිමවුම් ප්‍රමාණය. සමානයි ශ්‍රිතයක් වේ. ස්ථාවරයේ දෝම් දෙක ලියන්න. මම එකක් ලියනවා. දීවර යාත්‍රාව. මේව දාලා ලියනවා. ඒ මොනවද විචල්්‍ය දෝම් ටික? ඉන්ධන, ශ්‍රමය, අර දරුවෝ විදිහට පණුව, අයිස්, අපි ඇසුරු. ලස්සන දෙයක්. මෙන්න මෙහෙම ලියුම අපිට ගන්න පුළුවන් නිෂ්පාදන ස්ථිතිය. ඊළඟ මොකද කියන්නේ? උත්සව සමය සඳහා මාල් ඇති ඉල්ලුම වැඩි වීම නිසා මාළු නිෂ්පාදනය වැඩි කළ යුතුය ඇත. කෙටි කාලයේදී නිෂ්පාදන ධාරිතාව අපසාරණය කිරීමේ හැකියාවක් නැත. මාළු නිෂ්පාදනයේ කෙටි කාලයේ වැඩි කළ හැකි වන්නේ. පුතේ බලන්න හොඳට. මේ කෙටි කාලයේදී නිෂ්පාදකයාට මේ ස්ථාවර සාධක වැඩි කරන්න බෑ. මූල්‍ය ශක්තියක් නැහැ. කෙටි කාලේ නිෂ්පාදකයාට මේ ස්ථාවර සාධක ටික වැඩි කරන්න බෑ. මූල්‍ය ශක්තියක් නැහැ. හරිද? ස්ථාවර සාධක ටික වැඩි කරන්න බෑ. මූල්‍ය ශක්තියක් නැහැ. එයාට වැඩි කරන්න වෙන්නේ මොන සාධක පුතේ? එයාට වැඩි කරන්න වෙන්නේ පුතේ මොන සාධකද? විචල්්‍ය සාධක ටික. එයාට වැඩි කරන්න වෙන්නේ මොන සාධක ටිකද පුතේ? විචල්්‍ය සාධක ටික. එහෙනම් අපි කියනවා පුතේ
කෙටි කාලයේදී නිෂ්පාදකයාට මේව වැඩි කරන්න බෑ. ඒ කියන්නේ යාට දීවර යාත්‍රා ගන්න බෑ. දීවර ආම්පන්න ගන්න බෑ. තා බෝට් එකක් ගන්න බෑ. අර දරුවෙක් විදිහට නැවක් ගන්න බෑ. ඒද මේ මන්ද මේ දරුවෙක් ගාවට කිනායනවා මතක් වෙදී. නැවෙන් ගිහිල්ලා නේ පුතේ මාළු බාන්නේ. දීවර යාත්‍රා කියලා ඒවට කියන්නේ. නැව් කියන්නේ වෙන අයිටම් එකක්. හරිද? ඒවත් ඉගෙන ගන්නවා. දීවර යාත්‍රාව අර දරුවෙක් විදිහට නැව තලු නැවක් ගන්න බෑ. යාට මාළු බලන්න නැවක් ගන්න බෑ. දීවර ආම්පන්න ගන්න බෑ. එයාට කෙටි කාලේ වැඩි කරන්න ඕන නම් වැඩි කරන්න ඉතින් මෙන්න මෙයා. එයාට පුළුවන් වැඩිපුර ඉන්ධන ටිකක් ගහගෙන වැඩි කාලයක් මුහුදේ ඉන්න. එයාට පුළුවන් මාළු මරණ මේ දීවරය වැඩි ප්‍රමාණයක් යොදවන්න. M නැත්තම් අර දරුවෝ විදිහට පණුව වැඩිපුර යොදා ගන්න පුළුවන්. අයිස් ඇසුරුම් ද්‍රව්‍ය ඒවා වැඩිපුර යොදා ගන්න පුළුවන්. එහෙනම් අපි කියන්න මොකද්ද? කෙටි කාලයේදී නිමවුම් ප්‍රමාණය වැඩි කිරීමට ස්ථාවර යෙදවුම් වැඩි කිරීමේ හැකියාවක් නැත. නිමවුම වැඩි කිරීමට අවශ්‍ය නම් වැඩි කළ යුත්තේ විචල්්‍ය යෙදවුම්ය. ඒ කියන්නේ මොනවද පුතේ? මෙන්න මේවා. ඉන්ධන ශ්‍රමය M පණුව අයිස් ඇසුරු. ලැබෙමින් දීවරයා කෙටි කාලය තුල කටයුතු කරන බැවින් දීවරයා කෙටි කාලය තුල කටයුතු කරන බැවින් දීවරයා කෙටි කාලය තුල කටයුතු කරන බැවින් ස්ථාවර යෙදවුම් වැඩි කිරීමේ හැකියාවක් නැත. බැවින් ස්ථාවර යෙදවුම් වැඩි කිරීමේ හැකියාවක් නැත. නිමවුම වැඩි කිරීමට අවශ්‍ය නම් වැඩි කළ යුත්තේ විචල්්‍ය යෙදවුම්ය. වැඩි කළ යුත්තේ විචල්්‍ය යෙදවුම්ය. වැඩි කළ යුත්තේ විචල්්‍ය යෙදවුම්ය. එනම් ශ්‍රමය ඉන්ධන M අයිස් සහ ඇසුරුම් ද්‍රව්‍යයන්ය. හරිද පුතේ? හොඳයි. ඔන්න කළා. ඇසුරුම් ද්‍රව්‍යයන්ය. හරි. අපි එනවා පුතේ ඊළඟ පස්වෙනි පිටුවේ ප්‍රශ්නෙට එනවා. මොකද පස්වෙනි පිටුවේ පළවෙනි යන්නේ? හීනවන පළදා නීතිය යනු කුමක්ද? පුතේ අපි මේ ප්‍රශ්නෙට උත්තරේ ලියන්න කලින් හීනවන පළදාව ප්‍රස්ථාර වලින් වගු වලින් නිරූපණය කරන් ඉමු. හරිද? අපි හීනවන පළදා නීතිය ගැන නිර්වචන ලියන්න කලින් හීනවන පළදා නීතිය නිර්වචනය කරමේ ප්‍රස්ථාරිකව දෙන්නගෙන වගු වලින් පුරවගෙන ඉමු. හරිද? right.
right. Okay, යන්න. පුතේ බලන්න අපි දෙකක් ඉගෙනගමු. මොකක්ද? සාමාන්‍ය නිෂ්පාදිතයයි ආන්තික නිෂ්පාදිතයයි. මොකක්ද පුතේ සාමාන්‍ය නිෂ්පාදිතය කියන්නේ? පුතේ සාමාන්‍ය නිෂ්පාදිතය කිව්වේ මේක. කෙටි කාලේ ස්ථාවරයේදීම් ස්ථාවරව තියාගෙන විචල්‍යයේදීම් වැඩි කරනවන එක බැගින්. ස්ථාවරයේදීම් ස්ථාවරව තියාගෙන විචල්‍යයේදීම් එක බැගින් වැඩි කරනවනේ. අන්න පුතේ මේ විචල්‍යයේදීම් වැඩි කරද්දී එක විචල්‍යයේදීමකට බිහි කරන්න පුළුවන් නිමවුම් ප්‍රමාණයට කියනවා සාමාන්‍ය නිෂ්පාදනය. මොකද කියන්නේ සාමාන්‍ය නිෂ්පාදනය කියමු. සාමාන්‍ය නිෂ්පාදිතය යනු විචල්‍යයේදීම් ඒකකයකට ලැබෙන සාමාන්‍ය නිමවුම් ප්‍රමාණයයි. කොහොමද කියන්නේ? විචල්‍යයේදීම් ඒකකයකට ලැබෙන සාමාන්‍ය නිමවුම් ප්‍රමාණය. හයිලයිට් කරා. විචල්‍යයේදීම් ඒකකයකට ලැබෙන සාමාන්‍ය නිමවුම් ප්‍රමාණයයි. ඒ ගණන් බලන්නේ කිසියම් යෙදවුම් ප්‍රමාණයකදී ලැබෙන මුළු නිෂ්පාදනය විචල්‍යයේදීම් ප්‍රමාණයෙන් බෙදීමෙන්. කොහොමද බලන්නේ සූත්‍රය? සූත්‍රය බලන්න. සාමාන්‍ය නිෂ්පාදිතය සමානයි මුළු නිෂ්පාදිතය බෙදීම විචල්‍යයේදීම්. ලස්සනට හයිලයිට් කරලා. සාමාන්‍ය නිෂ්පාදිතය බෙද හොයන්නේ කොහොමද පුතේ? මුළු නිෂ්පාදිතය බෙදනවා විචල්‍ය යෙදවුම් වලින්. සාමාන්‍ය නිෂ්පාදිතය බෙදනවා විචල්‍යයේදීම් මේ මුළු නිෂ්පාදිතය බෙදනවා පුතේ විචල්‍යයේදීම්. අපි ගණනය කරමු වගුවල. ඊපස්සේ ආන්තික නිෂ්පාදිතය යනු විචල්‍යයේදීම් එක් ඒකකයකින් වෙනස් කරනු ලැබුවහොත් මුළු නිෂ්පාදනයේ හටගන්නා වෙනස් වීමයි. එක් ඒකකයකින් වෙනස් කරනු ලැබුවහොත් මුළු නිෂ්පාදනයේ හටගන්නා ප්‍රවෙනස් වීමයි. එක් ඒකකයකින් වෙනස් කරනු ලැබුවහොත් මුළු නිෂ්පාදනයේ හටගන්නා වෙනස් වීමයි. හරි. කොහොමද උදේ AB හොයන්නේ? සාමාන්‍ය ඵලදාව හොයන්නේ කොහොමද? TP බෙදනවා QB. ආන්තික නිෂ්පාදනය හොයන්නේ කොහොමද? MP සමානයි ඩෙල්ටා TP බෙදනවා ඩෙල්ටා QB. ඔය සමීකරණ පුතේ ඔබම නිකන් බල බල ඉඳලා හරියන්නේ. අපි එයා අපිට ඔබෙල්ල right වගුපුරු MP දාන්නේ මැද. ලස්සන වගුව හදලා පේනවන්නේ ආයේ. ලස්සනට වගුව පුරු. right පුරු.
හොඳයි එහෙනම් පුතේ දැන් හරියටම වෙලාව 12:30යි. අපි ඉන්ටර්වල් එකෙන් පස්සේ විදේශ වල මිතුරු ටික සාකච්ඡා කරමු. හරිද? හරි එහෙනම් ආයුබෝවන්. හරියටම පැයක් ඉන්ටර්වල් දෙනවා. 1:30ට පන්ති පටන් ගන්න. 1:30ට පන්ති පටන් ගන්න. ඔයි